තාප භෞතිකය ඒකකයේ වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය කොටස සාකච්ඡා කරන්නයි ආරම්භ කරන්න යන්නේ. හරි. පුතේ වාෂ්ප කියලා කිව්වට පස්සේ පුතේ අත්‍තරම අපි දුන් ජලය කියලා. ජල වාෂ්ප තියෙන්න පුළුවන්. වාෂ්පීභවනයේ නිසා ඇතිවෙච්ච වාෂ්ප. ඒ වගේම තියෙන්න පුළුවන් පුතේ වාෂ්පීකරණය නිසා ඇතිවෙච්ච වාෂ්ප. වාෂ්පීභවනය කියන්නේ එක ක්‍රියාවලියක්. වාෂ්පීකරණය කියලා කියන්නේ පුතේ තවත් ක්‍රියාවලියක්. වාෂ්පීභවනයේදී වෙන්නේ අර මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රවණු වාෂ්ප කලාපයට ගමන් කිරීම. වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ අර වතුර නටනවා කියලා කියන්නේ ජලයේ නැටීමේ ක්‍රියාවලිය. මම වෙන පැහැදිලි කරන්න. දෙකේදීම වෙන දේ පුතේ පැහැදිලි කරනවා. වාෂ්පීභවනයේදී වෙන්නේ මෙන්න මේ මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රවණු තියෙන මේ මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු දැන් ද්‍රවයේ විදිහට නේ තියෙන පුතේ. ද්‍රවයේ විදිහට තියෙනකොට ද්‍රව අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල වාෂ්ප අණු අතර අන්තරාණුක ආකර්ෂණ බලයට වඩා වැඩි. එතකොට ද්‍රව අණු අතර හොඳ අන්තරාණුක ආකර්ෂණ බලයක් තියෙනවා. ඒතර අණුවල චාලක ශක්තිය අඩුයි. පුතේ මෙන්න මේ මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු තියෙන්නේ. ඔය මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු මේ ඉතිරි ද්‍රවයෙන් තාපය ගන්නවා. ඉතිරි ද්‍රවයෙන් තාපය අරගෙන මේ අණුවල චාලක ශක්තිය වැඩි කර ගන්නවා. චාලක ශක්තිය වැඩි වෙනකොට විභව ශක්තිය අඩු වෙනවා. විභව ශක්තිය අඩු වෙනවා කියන්නේ අන්තරාණුක ආකර්ෂණ බල අඩු වෙනවා. ඒ අන්තරාණුක ආකර්ෂණ බල අඩු වෙනකොට ඒ අණු මේ මතු පිට පෘෂ්ඨයෙන් වෙන් වෙලා යනවා. එතකොට ඉස්සල්ලා ජලයට බැඳලා තිබුණ ජල අණු අතර අන්තරාණුක ආකර්ෂණ බලය තිබුණේ. දැන් ඉතිරි ද්‍රවයෙන් තාපේ උරාගෙන එයාගේ චාලක ශක්තිය වැඩි කරගන්නවා කියන්නේ එයාට ඒ ද්‍රවයේ තියෙන ඉතුරු ද්‍රවයට තියෙන ආකර්ෂණයෙන් මිදලා එයාට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් එයා නිදහස් වෙනවා. අණුවල චාලක ශක්තිය වැඩි කරගෙන ඒ අණු නිදහස් වෙනවා. නිදහස් වෙලා බාහිර වායුගෝලයට ගමන් කරනවා. ඔන්න ඒ සංසිද්ධියට පුතේ අපි කියනවා වාෂ්පීභවනය කියලා. එහෙනම් වාෂ්පීභවනය මේ ද්‍රවය අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ නැහැ. වාෂ්පීභවනයේ සිද්ධ වෙන්නේ මේ ද්‍රවය මතු පිට පෘෂ්ඨයේදී පමණයි. ඒ වගේම මතු පිට පෘෂ්ඨයේදී වාෂ්පීභවනයේ සිද්ධ වෙන්න අණුවල චාලක ශක්තිය වැඩි වෙන්න තාපය උරා ගන්න ඕන. එයා තාපය උරාගන්නේ ඉතිරි ද්‍රවයෙන්. ඉතිරි ද්‍රවයෙන් තාපය උරාගෙන මේ මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරනකොට අනිවාර්යෙන්ම ඉතිරි ද්‍රවයේ තාපය අඩු වෙනෝනේ. ඉතිරි ද්‍රවයේ තාපය අඩු වෙනකොට පුතේ අනිවාර්යෙන්ම ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් වාෂ්පීභවනය වෙනකොට පුතේ ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වෙනවා. මේක මට ප්‍රායෝගිකව ඔබට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි. දැන් මේ හොඳට දාඩිය දාපු වෙලාවක් ගන්න. හොඳට දිගිනි දවල්. හොඳට දවල් වරුවක දවල් දුවලා ආවට පස්සේ හොඳට දාඩි දානවා. දාඩි දාලා ගහක් යටට වෙලා වාඩි වෙනවා. හොඳ සෙවණ ගහක් යටට වාඩි වුණාට පස්සේ ඇඟට පුදුම සිසිලසක් දැනෙනවා. අර දාඩිය වේලෙනකොට ඇඟට සිසිලසක් දැනෙනවා. ඇයි ඒ සිසිලසක් දැනෙන්නේ? සිසිලසක් දැනෙන්නේ පුතේ අපේ ඇඟෙන් ශරීරේ වාෂ්පීභවනයේ මගින් අර දාඩිය වාෂ්ප වෙලා යනවා. එතකොට දහඩිය බෙදිති වාෂ්පීභවනයේ වෙලා යන්න අවශ්‍යතාවය උරාගන්නේ ශරීරයෙන්. එතකොට ශරීරයේ තාපය අඩු වෙනවා. ශරීරයේ තාපය අඩු වෙනකොට ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒක නිසා තමයි අර දවල්ට ගොඩක් දාඩිය දාපු වෙලාවක ගහක් යට ආවට පස්සේ සිසිලසක් දැනෙන්නේ. තේරුණානේ? ඊට පස්සේ පුතේ මෙතන අපි දැනගන්න ඕනේ මේ වාෂ්පීභවනය වෙන්න ලේසි වෙන්නේ මොන වගේ වෙලාවෙදිද? වාෂ්පීභවනය වීම අමාරු වෙන්නේ මොන වගේ වෙලාවෙදිද කියලා. දැන් වාෂ්ප වෙන්න ලේසි කියන්නේ වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි. මොකද වාෂ්පීභවන ශීඝ්‍රතාව කියන්නේ? තත්පරයකදී වාෂ්ප වෙන අණු සංඛ්‍යාවට අපිට කියන්න පුළුවන් වාෂ්පීභවන ශීඝ්‍රතාව.
එතකොට කිලෝග්‍රෑම් වලින් ගත්තොත් තත්පරයකදී වාෂ්පවන ද්‍රව ස්කන්ධයට කියන්න පුළුවන් වාෂ්පීභවන ශීඝ්‍රතාව. දැන් එහෙම ගත්තොත් තත්පරයට කිලෝග්‍රෑම්. අණු ගත්තොත් තත්පරයට අණු. ඉතින් අපිට අණු වලින් මනිනවට වඩා ලේසි කිලෝග්‍රෑම් වලින් මනින එක. එතකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය කියලා කියන්නේ තත්පරයකදී වාෂ්පවන ද්‍රව ස්කන්ධය කියලා ගන්න පුළුවන්. ඒකකේ වෙන්නේ එතකොට ඔබේ තත්පරයට කිලෝග්‍රෑම්. ඔබ සම්පතයක් නෙවෙයි. අපිට ඒ විදියට ගන්න පුළුවන්. නැත්නම් තත්පරයේදී වාෂ්පවන මවුල සංඛ්‍යාව ඒ වුණොත් තත්පරයට මවුල ඔය එක එක විදියට ගන්න පුළුවන්. පුතේ වාෂ්පීභවන ශීඝ්‍රතාව රඳා පවතින සාධක කීපයක් ගැන කියන්න පුළුවන්. එකක් තමයි ද්‍රවයේ උෂ්ණත්වය. ඔබ නිකමට හිතන්න පුතේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩිද අඩුද? ඔබ හිත වීඩියෝ එක නතර කරලා. හරි දැන් බලන්න. පුතේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි නම් මේ මතුපිට පෘෂ්ඨයේ තියෙන අණු වලට පුතේ ලේසියෙන් ගන්න පුළුවන් තාපය. ලේසියෙන් තාපය අරගෙන ලේසියෙන් වාෂ්ප කලාපයට ගමන් කරන්න පුළුවන්. ලේසියෙන් තාපය අරගෙන ලේසියෙන් වාෂ්ප කලාපයට ගමන් කරන්න පුළුවන්. අන්න එහෙනම් එයාගේ වාෂ්පීභවන ශීඝ්‍රතාව අනිවාර්යයෙන්ම වැඩි. එන ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනකොට පුතේ වාෂ්පීභවන ශීඝ්‍රතාව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එකයි. දෙක තමයි පුතේ පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය මත කොහොමද මේක වෙනස් වෙන්නේ? මේක මතක තියාගන්න. මේක දැන් තව ඊළඟට මට කියලා දෙන්න තියෙන එකක් තමයි. පුතේ පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ පරිසරයේ තබා ගන්න පුළුවන් වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වෙනවා. මම නිකමට ඒකීය පරිමාවක් ගන්න ඝන මීටර එක. උෂ්ණත්වය වැඩි වෙනකොට පුතේ මේක හිතන්න වැදගත්. උෂ්ණත්වය වැඩි වෙනකොට ඒකීය පරිමාවක තබාගත හැකි උපරිමය වැඩි වෙනවා. තේරුණාද? තබාගත හැකි ප්‍රමාණය වැඩි වෙනවා නම් මෙතනින් ඉක්මනට වාෂ්ප වෙන්න පුළුවන්. නේද? එහෙනම් පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අංක 3 තමයි පෘෂ්ඨ වර්ග ඵලය. පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙනකොට වෙන්නේ පුතේ මතුපිට පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනකොට වෙන්නේ අර බාහිර පරිසරයේ සමග ස්පර්ශ වෙච්ච ද්‍රවාණු ගන්න වැඩි වෙනවා. දැන් අණු 100ක් තියෙන තැනකින් වාෂ්ප වෙනවට වඩා අණු 1000ක් ස්පර්ශ වෙලා නම් වාෂ්පවන ප්‍රමාණය වැඩි. එනවා නේද? එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි වෙනවා. අංක 4 තමයි වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි වෙයිද අඩු වෙයිද? හිතන්න වීඩියෝ එක නතර කරලා. මෙතන වායුගෝලීය පීඩනය නිසා මේ ද්‍රවාණු මත බලයක් ඇති කරනවා. එතකොට මේ මතුපිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරන්න මේ වායුගෝලීය පීඩනයට එරෙහිව කාර්යයක් කරනවා. මෙතන වායුගෝලීය පීඩනයක් තියෙනවනේ. අනිවාර්යයෙන්ම මේ වායුගෝලීය පීඩනයට එරෙහිව කාර්යයක් කරන්න ඕන මේ ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරන්නට නම්. හරිනේ. ඉතින් ඔය ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරන්න ඔය වායුගෝලීය පීඩනයට එරෙහිව කාර්යයක් කළ යුතු නම් මේ පීඩනය වැඩි වෙන්න මොකද කරන්නේ? මේ පීඩනය වැඩි වෙන්න වැඩි කාර්යයක් කරන්න. පීඩනය වැඩි වෙන්න මෙයා විසින් කළ යුතු කාර්ය ප්‍රමාණය වැඩි. ඉතින් කළ යුතු කාර්ය ප්‍රමාණය වැඩි කියන්නේ අමාරුයි යන්නේ. වැඩිතර මේ පීඩනය වැඩි වෙනකොට මෙතන වැඩිතරලවත් වෙනවා අමාරුයි. එහෙනම් වායුගෝලීය පීඩනය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාව අඩු වෙනවා.
අංක 5 තමයි වායු ගෝලයේ ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව කියනකොට පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා දෙකක් පැහැදිලිව අපි අර දක්වනවා. මෙතන මම පැහැදිලි අර්ථ දැක්වීමක් නැතුව ආර්ද්‍රතාව කියලා ගන්නේ පරිසරයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය කියන එක. හැබැයි පුතේ පරිසරයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණයට නෙවෙයි ආර්ද්‍රතාව කියන්නේ. ඒක ආර්ද්‍රතාවය කියන කොටසේදී ආර්ද්‍රතාවයට මාතෘකාවක් තියෙනවා. නිරපේක්ෂ ආර්ද්‍රතාව සහ සාපේක්ෂ ආර්ද්‍රතාව. ඒක මම එතෙන්දි පැහැදිලි කරන්නම්. දැනට හිතා ගන්න ආර්ද්‍රතාව කියලා කියන්නේ ආර්ද්‍රතාව වැඩි නම් පරිසරයේ තිබෙන ජල වාෂ්ප ස්කන්ධය වැඩි. පුතේ පරිසරයේ තිබෙන ජල වාෂ්ප ස්කන්ධය වැඩි වෙනකොට වැඩිපුර වාෂ්ප තියෙන තැනකට මෙතනත් වාෂ්ප වෙන එක ලේසි තමයි. මේ තියෙන ටික වාෂ්ප වෙන එක ටිකක් අමාරුයි. අන්න එහෙනම් එතන වාෂ්ප විභවන ශීඝ්‍රතාව අනිවාර්යයෙන්ම අඩුයි. තේරුණානේ? එහෙනම් ආර්ද්‍රතාව වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම වාෂ්ප විභවන ශීඝ්‍රතාව අඩු වෙනවා. එහෙනම් ඔය ටික තමයි පුතේ වාෂ්පීභවන ශීඝ්‍රතාව රඳාපවතින සාධක වෙන්නේ. දැන් මෙතනින් පස්සේ අපිට තියෙන නෝට් එකක් ලියා ගන්න. නෝට් එක ලියන්න කලින් මම තව පුංචි දෙයක් ඔයාලට පැහැදිලි කරන්නම්. සංතෘප්ත වාෂ්ප සහ අසන්තෘප්ත වාෂ්ප. මේකත් පැහැදිලි කරලා පුතේ නෝට් එක දෙන්න. හිතන්න මෙන්න මෙතන තියෙන ද්‍රවයක්. මෙතන තියෙන පුතේ ද්‍රවයක්. හරිද? මට තව දෙයක් කියන්න මතක වුණා. මම මෙතන කියන්නම්කෝ. මේකත් කියලා දීලම ඒක පැහැදිලි කරන්න. තව දෙයක් පැහැදිලි කරන්න තියෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් මේක දීලම මේක කියලා දීලා. එතේ මෙන්න මෙතන ද්‍රවයක් දාපු ගමම මෙයා වහනවා. දාපු ගමම වහනවා. සංවෘත කරනවා. දාපු ගමම පුතේ මෙයාව සංවෘත කරනවා. සංවෘත කරාට පස්සේ මොකද වෙන්නේ? අපි බලමු පුතේ සංවෘත කරා මොකක්ද වෙන්නේ? සංවෘත කරාම මේ තියෙන ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරනවා. ආරම්භයේදී ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාව ගොඩක් වැඩි. ඇයි? ඉහළ ද්‍රව අණු ගොඩක් අඩුයි. මේ කොටසේ ද්‍රව අණු නෙවෙයි පුතේ. මේ අවකාශයේ තියෙන වාෂ්ප අණු සංඛ්‍යාව ගොඩක් අඩුයි. මේ අවකාශයේ තියෙන වාෂ්ප අණු සංඛ්‍යාව ගොඩාක්ම අඩු නිසා පුතේ මේ ද්‍රව අණු බොහෝම ලේසියෙන් වාෂ්ප කලාපයට ගමන් කරනවා. බොහෝම ලේසියෙන් වාෂ්ප කලාපයට ගමන් කරලා මේ වාෂ්ප කලාපයේ තියෙන වාෂ්ප අණු සංඛ්‍යාව ටික ටික වැඩි වෙනවා. මේ වාෂ්ප කලාපයේ තියෙන වාෂ්ප අණු සංඛ්‍යාව ටික ටික වැඩි වෙනකොට මේ වාෂ්ප කලාපයේ තියෙන වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාව අඩු වෙනවා. නේද පුතේ? මේ තියෙන ද්‍රවය මම හිතනවා ඔබට ඒක තේරෙන්නේ නැති කියලා වීඩියෝ එක නතර කරලා පිටිපස්සට ගිහලා ආයි බලන්න. දෙතුන්සරේ කියලා දෙන එක තේරුම් නැහැ පුතේ. වීඩියෝ එකක් නේ. වීඩියෝ එකක නම් දෙතුන්සරේ කියලා දෙන එක තේරුම් නැහැ. පිටිපස්සට යන්න පුතේ. පිටිපස්සට ගිහලා ආයි බලන්න. එහෙනම් ඔන්න මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු වාෂ්ප වෙනවා. මුලදී වාෂ්පණු නැහැනේ. බිඳුවයි. එතකොට ද්‍රවාණු ලේසියෙන් වාෂ්ප කලාපයට ගමන් කරනවා. එතකොට වාෂ්ප කලාපයට යන්න මේකේ තියෙන අණු සංඛ්‍යාව වැඩි වෙනවා. අණු සංඛ්‍යාව වැඩි වෙනකොට මේගොල්ලන්ට යන්න අමාරු වෙනවා. යන්න අමාරු වෙනකොට පුතේ ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාව අඩු වෙනවා. මම කාලය සමග ශීඝ්‍රතාව ප්‍රස්ථාරයක් අඳිනවා. කාලය සමග පුතේ ශීඝ්‍රතාව ප්‍රස්ථාරයක් අඳිනවා. එතකොට බලන්න ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාව ඔන්න ඔය විදියට අඩු වෙනවා. මේ ඇඳලා තියෙන්නේ ද්‍රව අණු වාෂ්ප වන ශීඝ්‍රතාව. ද්‍රව අණු වාෂ්ප වන ශීඝ්‍රතාව ටික ටික අඩු වෙනවා. හරි. දැන් අනිත් පැත්තකදී බලමු. පුතේ මේ ද්‍රව අණු වාෂ්ප කලාපයට ගමන් කරනකොට මේ වාෂ්ප කලාපය අණු ටික ටික වැඩි වෙනවනේ. අන්න එතකොට පුතේ මේ වාෂ්ප කලාපයේ තියෙන අණු
අණුවල චාලක ශක්තියක් තියෙනුනේ අනේ දෝලණය වෙමින් පවතින චලනය වෙමින් පවතින එක තැන තියෙන්නේ. ඒ අණු චලනය වෙනකොට ඒ අණු අතර සංඝට්ටන සිද්ධ වෙනවා. අණු අතර සංඝට්ටන සිද්ධ වෙනවා. පුතේ අණු අතර සංඝට්ටන සිද්ධ වුණාම එයාලගේ චාලක ශක්තිය හානි කරගන්නවා. චාලක ශක්තිය හානි කරගෙන ඔන්න ඔය සමහර ද්‍රව අණු වායු අණු සමාවෙන පුතේ වාෂ්ප අණු මේ වාෂ්ප අණු අණු අතර සංඝට්ටන නිසා සමහර වාෂ්ප අණු වල චාලක ශක්තිය අඩු කරගෙන නැවත වතාවක් ද්‍රව කලාපයට ගමන් කරනවා. පුතේ මේකේ තියෙන ද්‍රව අණු ප්‍රමාණය ටික ටික වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? සංඝට්ටන ටික ටික වැඩි වෙනවා. සංඝට්ටන ටික ටික වැඩි වෙනකොට වාෂ්ප අණු ද්‍රව කලාපයට ගමන් කරන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් වාෂ්ප අණු මේ විදියට පුතේ වාෂ්ප අණු ද්‍රව කලාපයට ගමන් කරන ශීඝ්‍රතාවයෙන් එන්න වැඩි වෙනවා. තේරුණානේ? පුතේ තව ටික වෙලාවක් කොහොම යනකොට දැන් හරි ලස්සන ක්‍රියාවලි දෙකක් වෙනවා. මොකද්ද ක්‍රියාවලි දෙක? මේකේ තියෙන අනුගාන වැඩි වෙනකොට ද්‍රව අණු වාෂ්ප කලාපයට යන ශීඝ්‍රතාව අඩු වෙනවා. වාෂ්ප අණු ද්‍රව කලාපයට යන ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඒ මේ වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වෙනවා ටිකට. වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වෙනකොට ද්‍රව අණු වාෂ්ප කලාපයට යන ශීඝ්‍රතාව අඩු වෙනවා. වාෂ්ප අණු ද්‍රව කලාපයට යන ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඔන්නෝම වෙලා එක්තරා අවස්ථාවකදී පුතේ හරි ලස්සන දෙයක් වෙනවා. එතකොට මේ ප්‍රස්ථාරය මොකද්ද? මේ ප්‍රස්ථාරය පුතේ මම ඇඳලා තියෙන්නේ වාෂ්ප අණු ද්‍රවවන ශීඝ්‍රතාව. වාෂ්ප අණු ද්‍රවවන ශීඝ්‍රතාව තමයි යටින් තියෙන ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. හරි නේද? යටින් තියෙන ප්‍රස්ථාරය ඇඳලා තියෙන පුතේ එක. දැන් එතකොට බලන්න පුතේ මෙන්න මේ කාලයෙන් පස්සේ මේ t සමානයි බිඳුව මේ කාලේ මම ගන්නම් පුතේ t0 කියලා මේ කාලේ t0 කාලයට පස්සේ බලන්න පුතේ ද්‍රව අණු වාෂ්ප කලාපයට වාෂ්ප අණු ද්‍රව කලාපයට යන ශීඝ්‍රතාව සමාන වෙලා. දැන් ඔය ශීඝ්‍රතාව සමාන වෙනකොට තවදුරටත් වාෂ්ප කලාපයේ තියෙන ද්‍රව වාෂ්ප කලාපයේ අනුගමන වැඩි වෙනවද? නෑ. මෙතනින් මෙතෙන්ට තප්පරයට 100ක් ගියොත් මෙතනින් මෙතෙන්ට තප්පරයට 100ක් වෙනවා. හැබැයි වාෂ්ප වෙන්නේ නැද්ද? වාෂ්ප වෙනවා. වාෂ්පීභවනය වෙනවා. හැබැයි වාෂ්ප වන ප්‍රමාණයම ද්‍රව කලාපයට එනවා. වාෂ්ප වෙනවා. නමුත් වාෂ්ප වන ප්‍රමාණයම ද්‍රව කලාපයට එනවා. එතකොට මෙයා මෙතෙන්ටත් යනකොට පුතේ එක්තරා අවස්ථාවකදී ශීඝ්‍රතාව සමාන වෙනවා. ශීඝ්‍රතාව සමාන වෙනකොට පුතේ සමතුලිතතාවයටපත් වෙනවා. ක්‍රියාවලිය වෙන ගමන් සමතුලිතතාවයටපත් වෙනකොට අපි කියන පුතේ ගතික සමතුලිතතාවයකටපත් වෙනවා කියලා. ඔන්න ඔය ගතික සමතුලිතතාවයටපත් වුණාට පස්සේ මෙන්න මේ කලාපයේ තියෙන වාෂ්ප වලට අපි කියන පුතේ සංතෘප්ත වාෂ්ප කියලා. තමා ළඟ තබා ගන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණයම තියෙනකොට එයා සංතෘප්තයි. saturated කියලා කියනවා. saturated. සංතෘප්තයි. සංතෘප්ත වෙන කලින් තමා ළඟ තියෙන ඔක්කොම නැත්නම් එයා අසන්තෘප්තයි. unsaturated. එතකොට මෙන්න මේ කලාපයේ තියෙන t සමානයි t0 කලින් තියෙන්නේ වාෂ්ප කලාපයේ අසන්තෘප්ත වාෂ්ප. t සමානයි t0 කලින් වාෂ්ප කලාපයේ තියෙන්නේ පුතේ අසන්තෘප්ත වාෂ්ප. t සමානයි t0 පස්සේ තවදුරටත් වාෂ්ප කලාපය අණු වැඩි වෙන්නේ. හැබැයි ද්‍රවය වාෂ්ප වෙනවා. වාෂ්පයේ ද්‍රවය වෙනවා. අණු ගණන වැඩි වෙන්නේ නැති නිසා නියතව තියෙන නිසා අපි කියන පුතේ එයා ඒ කලාපය වාෂ්ප කලාපය සංතෘප්ත වාෂ්පයක් කියලා. එහෙනම් සංතෘප්ත වාෂ්පයක් තමයි එතන තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න සංතෘප්ත වෙන්න නම් අනිවාර්යයෙන්ම ද්‍රවයත් එක්ක ස්පර්ශ වෙන්න ඕන.
අපි තුමේක මධ්‍යසාර වාෂ්පයක් නම් මධ්‍යසාර වාෂ්පේ මධ්‍යසාරයක ස්පර්ශ වෙනවා. ඊතර වාෂ්පයක් නම් ඊතර වාෂ්පේ ඊතර සමග ස්පර්ශ වෙනවා. ජල වාෂ්පයක් නම් ජලය සමග ස්පර්ශ වෙනවා. වාෂ්පය එයාගේම ද්‍රවය සමග ස්පර්ශ ගතික සමතුලිතතාවයක ගතික කියන ක්‍රියාවලිය වෙනවා කියන එක. ගතික සමතුලිතතාවයක පවතින්නේ නම් අන්න පොතේකට අපි කියනවා සංතෘප්ත වාෂ්පයක් කියලා. ඒ සංතෘප්ත වාෂ්පය මගින් නැති කරන පීඩනයට පොතේ අපි කියනවා සංතෘප්ත වාෂ්පය මගින් නැති කරන පීඩනයට පොතේ අපි කියනවා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. संतृप्त वाष्प मगिन නැති කරන පීඩනයට මොකද අපි කියන්නේ संतृप्त वाष्प පීඩනය කියලා. තේරුණා නේද? හරි. එතකොට පුතේ ඔය ටික තමයි. එන संतृप्त वाष्පයක් සහ संतृप्त वाष्පයක් කියන ඔය ටික. ඊළඟට මම තව එකක් කියන්න තියෙනවා කියලා කිව්වා නේද? ඒක තමයි පුතේ මේ වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය අතර වෙනස්කම් ටිකක් අපිට ඉගෙන ගන්න. වාෂ්පීභවනය කියලා කියන්නේ මේක. මතු පිට පෘෂ්ඨයේ තියෙන ද්‍රව අණු වාෂ්ප වීම. මොකද වාෂ්පීකරණය කියන්නේ? ඒක කලින් ඉගෙන ගත්තා. ජලය වාෂ්පීකරණය වෙන්නේ සෙල්සියස් 100 විතරයි. ඒ කියන්නේ තාපාංකය 100 නම්. තේරුණාද පුතේ? වාෂ්පීකරණය කියන්නේ තාපාංකයේදී ද්‍රවය තාප ශක්තිය ලබාගෙන ද්‍රව අණු අතර බන්ධන බිඳලා වාෂ්ප අණු අතර බන්ධන හැදෙනවට කියනවා වාෂ්පීකරණය කියලා. පුතේ වාෂ්පීකරණය කියලා කියන්නේ තාපාංකයේදී විතරක් වෙන ක්‍රියාවලියක්. වාෂ්පීකරණය එක උෂ්ණත්වයකදී වෙන්න බෑ. ජලය නම් සෙල්සියස් 100. හැබැයි වාෂ්පීභවනය ඕනම උෂ්ණත්වයකදී වෙනවා. ඕනම උෂ්ණත්වයකදී වෙනවා වාෂ්පීභවනය. ඒ වගේ වාෂ්පීකරණය ද්‍රව්‍ය අභ්‍යන්තරේ ක්‍රියාවලියක්. වාෂ්පීභවනය මතු පිට ක්‍රියාවලියක්. වාෂ්පීකරණය පේනවා අපිට. වතුර නටනනේ බුබුලු ධම්මෙන් සිත් වෙන්නේ. ඇත්තට වාෂ්පීකරණයේදී වෙන්නේ පුතේ සංතෘප්ත වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වීම. නිසා තමයි වාෂ්පීකරණය වෙන්නේ. තේරුණේ නේද? තේරෙන්නේ නැහැ. මම කාන්තිපිට කියලා දෙන්නේ. මේ පාඩමේ අන්තිමටම කියලා දෙන එක තමයි වාෂ්පීකරණයේ සිදුවන දේ. සංතෘප්ත වාෂ්ප පීඩනයේ වාෂ්පීකරණයට බලපාන විදිය. ඉවසන්න පුතේ. ඒවම ඊටාම ලස්සනට සහ පැහැදිලිව ඔයාට විග්‍රහ කරනවා. එතකොට පුතේ මෙතන වාෂ්පීකරණයේ දෘශ්‍ය ක්‍රියාවලිය. බුබුලු දමමින් සිදුවෙනවට නෝ වාෂ්පීභවනය වෙන්නේ. දැන් වාෂ්පීකරණ ශීඝ්‍රතාව ද්‍රව්‍ය උෂ්ණත්වයේ මත පරිසර උෂ්ණත්වයේ මත පෘෂ්ඨ වර්ග ඵලයේ මත රඳා පවතින්නේ. වාෂ්පීකරණ ශීඝ්‍රතාව රඳා පවතින තාපය ලබා දෙන ශීඝ්‍රතාව මත වෙන සාධක මත රඳා පවතින්නේ. වාෂ්පීකරණ ශීඝ්‍රතාව රඳා පවතින වැඩිපුර ඉක්මනට තාපය දුන්නත් අර මතකේ Q සමාන ml නේ වාෂ්පීකරණයේ විශිෂ්ටතාවය. එතකොට වැඩි ශීඝ්‍රතාවෙන් තාපය දුන්නොත් ඉක්මනට වතුර නටනවා. ඉතින් වාෂ්පීභවන ශීඝ්‍රතාව මේ භෞතික සාධක මත රඳා පවතිනට වාෂ්පීකරණ ශීඝ්‍රතාව ඕක මත රඳා පවතින්නේ නැහැ. තේරුණාද පුතේ? එන ඔන්න ඔය වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය අතර වෙනස්කම් ටික අපි ඉගෙන ගන්න ඕන. හරි අපි ඔය ටික ලස්සනට සටහන් කරගමු. ඊවලේද ප්‍රධාන මාතෘකාවල යගන්න පුතේ. වාෂ්ප සහ ආර්ද්‍රතාවමිතිය. වාෂ්ප සහ ආර්ද්‍රතාවමිතිය මම වේගෙන් නෝට් එක කියවනවා. ඒතර ආර තියෙන වීඩියෝ එක නතර කරමින් නෝට් එක සටහන් කරගන්න එක. හරිනේ? හරි. වාෂ්ප සහ ආර්ද්‍රතාවමිතිය ඒක අනුමාත්‍රකාවල යගන්න වාෂ්පීභවනය. අර වම් පැත්තේ කෙළවරේ පුතේ රූප සටහන ඇඳ ගන්න. වම් පස කෙළවරේ රූප සටහන ඇඳ ගන්න පුතේ. වම් කරා. හරි රූප සටහන ඇඳනේ නේ. රූප සටහන ඇඳා. ලියන්න දැන් මෙහෙම. ද්‍රවයක මතු පිට පෘෂ්ඨයේ ඇති අණු
තාප ශක්තිය අවශෝෂණය කරගෙන අණුවල චාලක ශක්තිය වැඩි කරගෙන වාෂ්ප කලාපයට ගමන් කිරීමේ සංසිද්ධිය වාෂ්පීභවනයයි. වාෂ්පීභවනයේදී ඉතිරි ද්‍රවයේ තාප ශක්තිය අඩුවන නිසා ඉතිරි ද්‍රවය සිසිල් වේ. වෙනම චේතකයට ගන්න. දහඩිය දැමූ අවස්ථාවක ශරීරයේ දහඩිය ඉවත් වීමේදී සිසිල් වන්නේ සිසිලසක් දැනෙන්නේ දහඩිය වාෂ්පීභවනය වීම සඳහා ශරීරයෙන් තාපය අවශෝෂණය කරගන්නා නිසාය. ශරීරයෙන් තාපය අවශෝෂණය කරගන්නා නිසාය. වෙනම ඡේදක ලියා ගන්න. නැත්නම් අනුමාත්‍රකාවක් වගේ ලියා ගන්න පුතේ. වාෂ්පීභවන ශීඝ්‍රතාව රඳා පවතින සාධක. වාෂ්පීභවන ශීඝ්‍රතාව රඳා පවතින සාධක. එකයි. ද්‍රවයේ උෂ්ණත්වය. ද්‍රවයේ උෂ්ණත්වය. හරි. ඒකට අදාළව මෙහෙම ලියන්න. යටින්. ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙන විට මතු පිට පෘෂ්ඨයේ ඇති ද්‍රවාණු වලට පහසුවෙන් තාපය අවශෝෂණය කරගෙන වාෂ්ප කලාපයට ගමන් කළ හැකි නිසා වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි වේ. වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි වේ. अंक देखा है. परिसर उष्णत्वය. හරි ඒකට යට ලියන්න. परिसर උෂ්ණත්වය වැඩි වෙන විට එම පරිසරයේ තබාගත හැකි වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වෙන නිසා වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි වේ. අංක 3 ලියන්න. පෘෂ්ඨ වර්ගඵලය. යටින් ලියන්න මෙහෙම. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විට මතු පිට පෘෂ්ඨයේ ඇති ද්‍රවාණු සංඛ්‍යාව වැඩි වෙන නිසා වාෂ්පීභවන ශීඝ්‍රතාව වැඩි වේ. अंक 4 वायुगोलीय पीडनය. ලියන්න මෙහෙම. වායුගෝලීය පීඩනය වැඩි වන විට වාෂ්ප අණු බාහිර වායුගෝලයට ගමන් කිරීම සඳහා වායුගෝලීය පීඩනයට එරෙහිව වැඩි කාර්යයක් කළ යුතු වන නිසා වාෂ්පීභවන ශීඝ්‍රතාව අඩු වේ. अंक 5 ආර්ද්‍රතාව නැත්නම් වාතයේ ආර්ද්‍රතාව. පැටල යන්න. වාතයේ ආර්ද්‍රතාව වැඩි වන විට අවකාශයේ ඇති ජල වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි වන බැවින්
ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කිරීම අපහසු වේ. මේ නිසා වාෂ්පීභවන ශීඝ්‍රතාව අඩු වේ. හරිනේ, වාෂ්පීභවන ශීඝ්‍රතාව අඩු වේ. right. ඊළඟ චෝටි අනුමාත්‍රකව ලැබෙන පොතේ වාෂ්පීකරණය අපේ එකක් දෙමු. වාෂ්පීකරණය ලියන්න මෙහෙම තාපාංකයේදී ද්‍රවයට තාප ශක්තිය වරකට ලියන ගුප්ත තාපය කියලා. මේකට කියන්නේ ගුප්ත තාපය කියලා. ද්‍රවයට තාපාංකයේදී තාපය වරකට ගුප්ත තාපය ලබා දුන් විට ද්‍රව අණු අතර බන්ධන බිදී වාෂ්ප අණු අතර බන්ධන සෑදීමේ ක්‍රියාවලිය වාෂ්පීකරණයයි. වාෂ්පීකරණයයි. වාෂ්පීකරණය වීම සඳහා බාහිරින් තාපය ලබා දිය යුතුය. බාහිරින් තාපය ලබා දිය යුතුය. ඊට පස්සේ ලියන චෝටි අනුමාත්‍රකාවක් වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය අතර වෙනස්කම්. වාෂ්පීභවනය සහ වාෂ්පීකරණය අතර වෙනස්කම්. අපි ඔය 1 2 3 4 දදා ලියමු. අංක 1. වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයකදී සිදුවන අතර වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයකදී සිදුවන අතර වාෂ්පීකරණය සිදුවන්නේ තාපාංකයේදී පමණි. අංක 2. වාෂ්පීභවනයේදී ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩුවන අතර වාෂ්පීකරණයේදී උෂ්ණත්වය වෙනස් නොවේ. ඒකත් පොතේ අපි දන්නෝනේ වාෂ්පීකරණය සිදුවන කාලය තුළ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. අංක 3. වාෂ්පීභවනය දෘශ්‍ය නොවන ක්‍රියාවලියක් වන අතර බුබුලු දමමින් සිදුවන නිසා වාෂ්පීකරණය දෘශ්‍ය ක්‍රියාවලියකි. අංක 4. වාෂ්පීභවනය ද්‍රවයේ මතුපිට පෘෂ්ඨයේ පමණක් සිදුවන අතර වාෂ්පීකරණය අභ්‍යන්තර ක්‍රියාවලියකි. අංක 5. උෂ්ණත්වය පීඩනය වර්ගඵලය වැනි සාධක මත වාෂ්පීභවන ශීඝ්‍රතාව රඳා පවතින අතර වාෂ්පීකරණ ශීඝ්‍රතාව රඳා පවතින්නේ තාපය ලබා දෙන ශීඝ්‍රතාව මතයි. එයති. ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ. සංතෘප්ත වාෂ්ප සහ අසන්තෘප්ත වාෂ්ප. ඊළඟ මාතෘකාව පුතේ සංතෘප්ත වාෂ්ප සහ අසන්තෘප්ත වාෂ්ප. මෙන්න මේ ටික සටහන් කරගන්න. මේ ටික පුතේ මේ විදිහට ලස්සනට සටහන් කරගන්න. හරිනේ? මේ ටික මේ විදිහට ලස්සනට සටහන් කරගන්න. මේ ටික සටහන් කරගන්න. හරිනේ? සටහන් කරගත්තානේ. මේ ටික නතර කරලා සටහන් කරගන්න. ලියන්න මෙහෙම. වාචනයකට ද්‍රවයක් පුරවා පියනකින් සම්පූර්ණයෙන් වැසුවේ සිටු. ආරම්භයේදී ද්‍රවයට ඉහළින් නැති අවකාශය තුළ වාෂ්ප නොමැති නිසා ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාව වැඩිය. ද්‍රවාණු වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාව වැඩිය.
ඉහළ අවකාශයේ වාෂ්ප අණු සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන විට ද්‍රවාණු වාෂ්ප වීමේ ශීඝ්‍රතාව අඩු වේ. එසේම වාෂ්ප අණු අතර සංඝට්ටන සිදු වී චාලක ශක්තිය හානි කරගෙන ද්‍රව කලාපයක ගමන් කිරීමට පටන් ගනී. මේ නිසා වාෂ්ප අණු ද්‍රව කලාපයට ගමන් කරයි. වාෂ්ප කලාපයේ ඇති අණු සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන විට වාෂ්ප අණු ද්‍රව කලාපයට ගමන් කරන ශීඝ්‍රතාවද වැඩි වේ. එක්තරා අවස්ථාවකදී ද්‍රව අණු වාෂ්ප වන ශීඝ්‍රතාවත් වාෂ්ප අණු ද්‍රව වන ශීඝ්‍රතාවත් සමාන වන ගතික සමතුලිතතාවකට එළඹේ. මෙම තත්ත්වයට පත් වූ පසු වාෂ්පය සංතෘප්ත වී ඇතැයි කියනු ලැබේ. සංතෘප්ත තත්ත්වයට පත්වීමට පෙර වාෂ්පයට අසන්තෘප්ත වාෂ්පයයි කියනු ලැබේ. වෙනම ඡේදයකට ය아가න්න. සංතෘප්ත තත්ත්වයට පත් වූ පසු ද්‍රවාණු වාෂ්ප කලාපයටත් වාෂ්ප අණු ද්‍රව කලාපයටත් ගමන් කරන ශීඝ්‍රතා සමාන නිසා ගතික සමතුලිතතාවකට පත්වන අතර තවදුරටත් වාෂ්ප අණු සංඛ්‍යාව වැඩි නොවේ. මෙම සංතෘප්ත වාෂ්ප මගින් ඇති කරන පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය ලෙස හැඳින්වන අතර සංතෘප්ත වාෂ්ප පීඩනය ලෙස හැඳින්වන අතර අසන්තෘප්ත වාෂ්ප මගින් ඇති කරන පීඩනය අසන්තෘප්ත වාෂ්ප පීඩනය ලෙස හැඳින්වේ. අසන්තෘප්ත වාෂ්ප පීඩනය ලෙස හැඳින්වේ. හරිනේ. අසන්තෘප්ත වාෂ්ප පීඩනය ලෙස හැඳින්වේ. යටින් ලියන්න. එනම් කියලා රතු පෑනේ ලියාගන්න. එනම් කියලා රතු පෑනේ ලියාගන්න. කිසියම් වාෂ්පයක් එහිම ද්‍රවය සමග ස්පර්ශ වන වාෂ්ප කලාපය සහ ද්‍රව කලාපය අතර ගතික සමතුලිතතාවයක පවතින්නේ නම් එම වාෂ්පයට සංතෘප්ත වාෂ්පයක් යයි කියනු ලැබේ. එම වාෂ්පයට සංතෘප්ත වාෂ්පයක් යයි කියනු ලැබේ. සංතෘප්ත වාෂ්පයක් යයි කියනු ලැබේ. හරි. එහෙනම් පුතේ අපි සංතෘප්ත වාෂ්පයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ පුතේ මේ ඔය සංතෘප්ත වාෂ්ප පීඩනයේ රඳා පවතින සාධක මොනවද කියලා ඉගෙන ගන්න එක. ඔයගොල්ලෝ මතක් කරගන්න පුතේ වායුවක පීඩනයේ රඳා පවතින කවුරු මතද? මම පැහැදිලිව කිව්වා. වායුවක පීඩනයේ ප්‍රධාන වශයෙන් රඳා පවතින කවුරු මතද පුතේ? මෙන්න මේ වායු අණු බිත්ති සමග සංඝට්ටණය වන ශීඝ්‍රතාව මත. ඔබට මතක ඇති පුතේ මම වායු පාඩමේ පළවෙනිම දවසේ පළවෙනිම වීඩියෝ එකේදී කරේත් ඕක. නේ? වායු අණු සංඝට්ටණය වන ශීඝ්‍රතාව වැඩි නම්
වැඩි මෙහෙම හිමින් සංඝට්ටණය වෙනවට වඩා වේගෙන් සංඝට්ටණය වෙනකොට වායෝන මගින් බිත්තිය මත ඇති කරන බලය වැඩි. බිත්තිය මත ඇති කරන බලය වැඩි වෙනකොට පීඩනය වැඩි. නේ? පීඩනය රඳා පවතින උපතේ සංඝට්ටණය වෙන ශීඝ්‍රතාව මත. එහෙනම් පීඩනය රඳා පවතිනවා. හොඳට බලන්න. පීඩනය රඳා පවතින උපතේ සංඝට්ටන ශීඝ්‍රතාව කියන්නේ බිත්තිය සමග අණු සංඝට්ටන ශීඝ්‍රතාව නේ ඔය බිත්තිය සමග අණු සංඝට්ටනය වන ශීඝ්‍රතාව රඳා පවතින සාධක දෙකක් තියෙනවා. මොකද ඒ සාධක දෙක? එකක් තමයි ඒකීය පරිමාවක ඇති අණු සංඛ්‍යාව. ඒ කියන්නේ ඒකීය පරිමාවක තියෙන අණු ගන්න ගොඩක් නෝ වැඩි නම් වැඩි සංඝට්ටනය වෙනවා. එතකොට පීඩනය වැඩි. මේක රඳා පවතින අපතේ ඒකීය පරිමාවක ඇති අණු ගණන මත. ඒකීය පරිමාවක ඇති අණු ගණන. අනිත් එක ඒකීය පරිමාවක ඇති අණු ගණන වැඩි නම් තතේ වැඩි නම් අනිවාර්යෙන් පීඩනය වැඩි. අනිත් එක තමයි අණු වල වේගය. දැන් ඒකීය පරිමාවක ඇති අණු ගණන වැඩි නම් අණු හිමින් නම් ගැටෙන්නේ. සංඝටන ශීඝ්‍රතාව අඩු අණු වල වේගය වැඩි චාලක ශක්තිය වැඩි. චාලක ශක්තිය වැඩි නම් පතේ වැඩියෙන් සංඝටනය. මේක තමයි අණු වල චාලක ශක්තිය. අණු වල චාලක ශක්තිය මත ඔය සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනවා. පුතේ ඒකීය පරිමාවක ඇති අණු ගණන රඳා පවතින සාධක දෙකක් තියෙනවා. එකක් තමයි පරිමාව. පරිමාව වැඩි වෙනකොට ඒකීය පරිමාවක ඇති අණු සංඛ්‍යාව අඩු වෙනවා. පරිමාව වැඩි වෙනකොට ඒකීය පරිමාවක ඇති අණු සංඛ්‍යාව වැඩි. දැන් උදාහරණයක් විදිහට ඝන මීටර එකක අණු 1000ක් තියෙනවා කියමුකෝ. ඒතර ඝන මීටර එකට 1000යි. පරිමාව දෙකක් වුණා කියමුකෝ. ඉතින් දෙකට 1000යි. එහෙනම් එකට කීය? 500යි. එහෙනම් ඒකීය පරිමාවක ඇති අණු සංඛ්‍යාව අඩු වෙනවා. එහෙනම් පරිමාව වැඩි වෙනකොට ඒකීය පරිමාවක ඇති අණු ගණන අඩු වෙනවා. සංඝටන ශීඝ්‍රතාව අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. අනිත් එක මොකක්ද පුතේ? මවුල ගණන. මවුල ගණන නැත්නම් අපිට කියන්න පුළුවන් අණු ගණන කියලා. අණු ගණන නැත්නම් මවුල ගණන වැඩි වෙනකොට කොහොමත් අණු ගණන වැඩි වෙනවා. මවුල ගණන කියන්නේ එන්නේ නේද? ඒක පරිමාව මත රඳාපවතින නේ? පරිමාව v මත රඳාපවතින. මවුල ගණන සිම්පල් n මත රඳාපවතින. මවුල ගණන වැඩි වෙනකොට ඒකීය පරිමාවක අණු ගණන වැඩි. එතකොට සංඝටන ශීඝ්‍රතාව වැඩි. සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනකොට පීඩනය වැඩි. එන්නනේ. අණු වල චාලක ශක්තිය රඳා පවතින කවුරු මතද පුතේ? උෂ්ණත්වය. අපි වායු පිළිබඳ චාලකවාදයේදී ඉගෙන ගන්නවා. එක අණුවක මධ්‍යන චාලක ශක්තිය E = 2/3 kT. K කියන්නේ බෝල්ට්ස්මාන් නියතිය තියෙන ආර බෙදීම එළනේ. චාලකවාදය මතක් කරගන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට අණුවක චාලක ශක්තිය වැඩි. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ අණුවක චාලක ශක්තිය වැඩි වෙනවා. අණුවල චාලක ශක්තිය වැඩි වෙනකොට සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනවා. එතකොට පීඩනය වැඩි වෙනවා. ඔය ටික තමයි පුතේ අර PV = nRT සමීකරණේ ගත්තේ. එතකොට P = nRT බෙදීම V නේ? බලන්න. මවුල ගාන වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? මවුල ගාන වැඩි වෙනකොට ඒකීය පරිමාවක ඇති අණු ගන්න වැඩි වෙනවා. ඒකීය පරිමාවක ඇති අණු ගන්න වැඩි වෙනකොට සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනවා. සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. අණු වල චාලක ශක්තිය වැඩි වෙනකොට සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනවා. සංඝටන ශීඝ්‍රතාව වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ඒකීය පරිමාවක ඇති අණු සංඛ්‍යාව අඩු වෙනවා. එතකොට බිත්තිය සමග සංඝටනය වන ශීඝ්‍රතාව අඩු වෙනවා. එතකොට පීඩනය අඩු වෙනවා. තේරුණාද PV = nRT ආපිට? ඉතින් පුතේ ඔය සංකල්පයේ අවබෝධයක් නැතුව වාෂ්ප සහ ආර්ද්‍රතාවයේ ඉතුරු කොටස කරලා වැඩක් නෑ.
හරි. දැන් මේ අවබෝධයත් එක්ක ඉතුරු කොටස සංතෘප්ත වාෂ්පවල පීඩනය කොහොමද විචලනය වෙන්නේ කියලා අධ්‍යයනය කරනකොට පට්ටම ලේසි වෙනවා. හැමෝම සංකීර්ණ කියලා හිතන කොටසක් පට්ටම ලේසි කරන්නේ මෙන්න මේ සංකල්පය භාවිත කරලා. එහෙනම් මතක තියාගන්න පුතේ ෆිසික්ස් ලේසිද අමාරුද කියලා තීරණය කරන්නේ පුංචිම පුංචි සංකල්ප. හරි ෆිසික්ස් වල අමාරු සංකීර්ණ දේවල් නැහැ. එහෙනම් අපි ඉස්සලා මේක චූට්ටක් සටහන් කරගන්න පුතේ. ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න. සංතෘප්ත වාෂ්ප පීඩනය රඳා පවතින සාධක. संतृप्त वाष्प पीडනය රඳා පවතින සාධක. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. යට පළමුව වායුවක පීඩනය රඳා පවතින සාධක සලකා බලමු. වායුවක පීඩනය රඳා පවතින සාධක සලකා බලමු. හරිනේ. කියලා පුතේ වීඩියෝ එක නතර කළා මේ chart එක ගන්නක. ලියන්න මෙහෙම. පීඩනය රඳා පවතින සාධක ඉහත පරිදි ගැලීම් සටහනකට ගත හැකියි. තරවද දාලා යන පළවෙනි තරව. පරිමාව වැඩි වන විට ඒකීය පරිමාවක ඇති අනුගණන අඩු වී සංඝටන ශීඝ්‍රතාව අඩු වී පීඩනය අඩු වේ. ඊළඟ තරව. මවුල ගන්න වැඩි වෙන විට ඒකීය පරිමාවක ඇති අනුගණන වැඩි වී සංඝටන ශීඝ්‍රතාව වැඩි වී පීඩනය වැඩි වේ. ඊළඟ තරව. උෂ්ණත්වය වැඩි වෙන විට අණුවල චාලක ශක්තිය වැඩි වී සංඝටන ශීඝ්‍රතාව වැඩි වී පීඩනය වැඩි වේ. හරිනේ. right. දැන් තමයි අපිට තියෙන්නේ සංතෘප්ත වාෂ්පයක පීඩනය විචලනය වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන එක. ඒක පුතේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි මම සාකච්ඡා කරන්නේ.